හරි. එතකොට අද කතා කරන්න යන්නේ LKS 33 නැත්නම් earning per share. ඒතර අපි earning per share එක බලුවොත් මෙන්න බලන්න ඕනේ අපි ඒකේ ඔබ්ජෙක්ටිව් එක සහ ස්කෝප් එක මොකක්ද කියන එක LKS 33. එතකොට මේකෙදි තියෙන මූලිකම ඔබ්ජෙක්ටිව් එක තමයි earning per share එක ඩිටර්මයින් කරන්නේ කොහොමද කියන එක සහ ප්‍රසන්ටේෂන් කරන්නේ කොහොමද කියන එක. එතකොට අපිට අනින් ප්‍රශාය කියන එක පාවිච්චි කරන්න පුළුවන් එකම කම්පැනියක එක් වර්ෂාතර සංසන්ධනයක් කරලා බලන්න එක කම්පැනිය ප්‍රොෆිට් එක වැඩි වෙලාද ප්‍රොෆිට් එක අඩු වෙලාද කියලා එහෙම නැත්නම් අපිට ඒක ඉන්ටිටස් අතරත් නැත්නම් ව්‍යාපාර වශයෙන්ුත් සංසන්ධනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ LKS 33 අනින් ප්‍රශයා කියන එක ඇප්ලයි වෙන්නේ ඕඩිනරි ෂෙයා හරි එහෙම නැත්නම් පොටෙන්ෂියල් ඕඩිනරි ෂෙයාර්ස් හරි පබ්ලික්ලි ට්‍රේඩ් කරන අයට විතරයි. අනිත් අයට මේක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි that are in the process of issuing ordinary shares or potential ordinary shares in public market. එතකොට කොහොමත් අදාළ වෙන්නේ පාර්ශවය තමයි ordinary shares හරි නැත්නම් potential ordinary shares හරි පබ්ලික්ලි විකුණනවා නම් පොදුවේ විකුණනවා නම් මේක ස්කෝප් එක තවත් බැලුවොත් අන්ලිස්ටඩ් කම්පැනි එකක් එහෙම නැත්නම් ෂෙයා මාකට් එකේ ලිස්ටඩ් නොවිච්ච කම්පැනි එකක් EPS ප්‍රසන්ට් කරන්න පුළුවන්ද එයාලට එකට අවසර තියනවද කියලා බැලුවොත් ඔව් එයාලටත් පුළුවන්. හැබැයි එයාලට ඒක මැන්ඩේටරි එකක් නෙමෙයි. ඒ කියන්නේ එයාලා අත්‍යවශ්‍ය වශයෙන්ම ඒක පෙන්වන්න ඕන කියලා දෙයක් නැහැ. ඒකට එයාලට ඕනේ නම් හැබැයි කැල්කියුලේට් කරලා එයාලට පෙන්වන්න පුළුවන් එයාලගේ EPS එක. ඊළඟට second question එකක් තියෙනවා should EPS be present on basis of both consolidated and separate financial statement in a set of consolidated financial statement. දැන් මෙතනදී අහන්නේ consolidated financial statement එකක් තියනවලු set of consolidated financial statement එක. ඒකෙදි consolidated financial EPS පෙන්නලා separate financial වලත් EPS පෙන්වන්න දහනවා. ඒතර එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා කියලා දෙනවා. No, it shall only the basis of consolidated information, but the not restricted if chooses shall present EPS on separate financial statement and that shall be disclosed only on separate statement of comprehensive income. තර ඒකත් අපිට ඕනේ නම් පෙන්වන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට බැලුවොත් එහෙම ඩෙෆිනිෂන් ටිකක් තියෙනවා අපිට ඇන්ටි ඩයලූෂන් සහ ඩයලූෂන් කියන එකට. එතකොට දැන් අපි මුලින්ම බැලුවොත් මේකේ තියෙන පිළිවෙලටම ඇන්ටි ඩයලූෂන් කියන එක. ඇන්ටි ඩයලූෂන් කියලා කියන්නේ සරලව හිතා ගන්න ඕනේ ඩයලූෂන් එකේ තියෙන විරුද්ධ පදේ. සාමාන්‍යයෙන් ඩයලූෂන් කියලා අපි සාමාන්‍යයෙන් මොකක් හරි දෙයකට අදාළ වෙනවා නම් කියන්නේ අපි ඒක අඩු වෙනවා කියන එක. එතකොට ඇන්ටි ඩයලූෂන් කියලා කියන්නේ ඒකේ විරුද්ධ පදේ නම් අනිවාර්යෙන් ඒක වැඩි වෙනවා. ඇන්ටි ඩයලූෂන් කියලා කියන්නේ increasing in earning per share. increasing in earning per share. එතකොට dilution කියලා කියන්නේ decreasing in earning per share. anti dilution කෙනෙක් බලුවොත් in increasing in earning per share or reduction in loss per share. එතකොට එකම දේ කියලා තියෙනවා දෙවිදිහකට එක්කෝ earning per share එක increase වෙනවා එහෙම නැත්නම් loss per share එක decrease වෙනවා. එතකොට අපිට dilution එක තවම අනිත් පැත්තට කියන්න පුළුවන්. ඊළඟට බලුවොත් එහෙම from the assumption that convertible instruments are converted at option or warrant are exercised or that ordinary share are issued upon the satisfaction of specific condition. So anti-dilution කියන එකට අදාළ වෙන දේවල් අපේ මෙතන කියලා තියෙනවා. අපි ඒක ඉස්සරහදී කතා කරන නිසා අපි ඒක එතකොට බලමු. හරි. ඊළඟට කියලා තියෙනවා contingent share agreement. එතකොට මොකද්ද මේ contingent share agreement කියලා කියන්නේ? අපි බැලුවොත් එහෙම contingent share agreement එකක් කියන්නේ මොකද්ද කියලා. contingent share agreement එකක් කියන්නේ contingent shares are those shares that can be issued if some specific condition or
milestones related to the issues of contingent shares are met by issuer of the shares. One such condition can be earning of the corporation which is required to exceed the targeted threshold. එතකොට සරලව කිව්වොත් මෙතන කියලා තියෙන්නේ අපිට මේ contingent shares එහෙම නැත්නම් contingent shares කියලා කියන්නේ සරලව කිව්වොත් යම්කිසි කොන්දේසියක් සැපිරුණාම නැත්නම් condition එක fulfill වුණාම ඒක කොටස් විදිහට නිකුත් කරන්න පුළුවන්. මේ දැන් මම කියපු example එකේ උදාහරණයක් විදිහට කියලා තියෙන්නේ ඉපැයීම තියෙනවා නම් අපිට ඒක නිකුත් කරන්න පුළුවන් කියන එක. ඒතරයි. ආයෙ තියෙනවා අපිට contingent issuable shares are ordinary share issuable for little or no cash or other consideration upon satisfaction of specific condition in a contingent share agreement. ඒතර මතක තියාගන්න ඕන දේ තමයි මේකේ කියලා දෙනවා එතකොට මතක තියාගන්න ඕනේ දේ තමයි මෙතන අපිට හරියටම කියලා තියෙනවා specific condition එකක් specific condition එකක් තියෙනවා ඒ condition එක fulfill වෙන්න ඕන. එතකොට ඒ condition එක fulfill වුණාම තමයි අපිට මේ shares issue කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙනවා option warrants and their equivalent are financial instruments that give the holder the right to purchase ordinary shares. An ordinary share is an equity instrument is subordinate to all other classes of equity instruments. එතකොට දැන් එතන අපි ordinary share එකක් කියන එක සාමාන්‍යයෙන් දන්නවා. ඒතර potential ordinary share එකක් කියන එක ගත්තොත් potentially ordinary share is a financial instrument or other contract that may entitle in its holder to ordinary shares. එතකොට ඒක කිව්වොත් තව potential ordinary shares කියන කැටගරි එකට අපිට තව ගන්න පුළුවන් උදාහරණ වගේ කිව්වොත් financial liabilities or equity instrument that are convertible into new ordinary shares. These include convertible debentures and the convertible preference shares. The second example, share option and warrants. Option and warrants are financial instruments that give the holder the right but no obligation to buy new ordinary shares at a fixed time in the future and a fixed price. Third one, shares that would be issued upon the satisfaction of conditions resulting from contractual arrangement such as the purchase of business or other assets. එතකොට මම ඒ කිව්වේ example ටිකක්. හරි. ඊළඟට බලුවොත් මෙතන අපිට ආයෙ කියලා තියෙනවා put option එක ගැන. ඒතර මම ආයෙ එක කියන්න යන්නේ නැහැ. අපි කලින් කතා කරලා තියෙන නිසා ඒවා. හරි. ඊළඟට බලුවොත් measurement criteria එකට ගිහිල්ලා එතකොට මේක measure කරනකොට නැත්නම් අපි EPS කියන එකේදී earning per share measure කරන්න method දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි basic EPS and diluted EPS. එතකොට basic EPS කියලා කියන්නේ අපි normally අපේ net profit එකෙන් preference share dividend sign කරලා weighted average number of ordinary shares වලින් බෙදනවා. එතකොට ඒක තමයි basic එක. හැබැයි ඩයිලූටඩ් එක කියන්නේ ඊට වඩා වෙනස්. උදාහරණයක් විදිහට කිව්වොත් බේසික් EPS එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ තියෙන ලාභයෙන් වර්ණීය කොටස් වලට ගෙවන්න ඕන ලාභාංශ අයින් කරලා අපේ තියෙන බරතැබූ සාමාන්‍ය කොටස් අගෙන් ගාණයෙන් බෙදලා දානවා. ඒකට අපිට එනවා EPS නැත්නම් earning per share. එතකොට මෙතනදී අර
diluted EPS කියන එකෙන් සාමාන්‍යයෙන් කියන්නේ අපේ shares වලට වෙන්න පුළුවන් දෙයක්. දැන් උදාහරණයක් විදිහට කලින් අපි කතා කරානේ කලින් slide එකේ potential loaded shares කියලා. එතකොට මේ potential loaded shares හදිසියේවත් shares වුණොත් නැත්නම් shares බවට convert වුණොත් එතකොට මොකක්ද වෙන්නේ කියන එක තමයි EPS එකට diluted EPS එකෙන් පෙන්වන්නේ. එතකොට ඒකේ ෆෝමියුලා එක වෙන්නේ ෆෝමියුලා එක ඉස්සරහා තියෙන්නේ. මෙතන තියෙන්නේ අතට අපිට weighted average number of ordinary share outstanding calculate කරන්න හැටි. එතකොට දැන් අපි කිව්වා මෙතන අපේ බේසික් earning per share calculate කරනකොට උඩට ගන්නවා net profit එක ඊට පස්සේ preference share dividend අයින් කරනවා ඊට පස්සේ weighted average number of ordinary shares outstanding එකෙන් එක බෙදනවා. එතකොට අපි බලන්න ඕනේ මෙතන weighted average number of ordinary shares කියන එක ගන්නේ කොහොමද කියන එක. ඒක ගන්න කොහොමද එතකොට number of ordinary shares outstanding at the beginning of the period. ඊට පස්සේ ඒකට එකතු කරනවා එහෙම නැත්නම් අඩු කරනවා number of ordinary shares bought back issued during the period multiplied by time weighting factor. එතකොට time weighting factor කියන එක අපිට කිව්වොත් එහෙම number of days that the shares are outstanding as a proportion of total number of days in the period. එතකොට අපි මේකේ ගාන හැදුවාම මේක කිව්ව දේ හැටම තේරෙයි. මෙතනට අපි දාලා තියෙනවා example එකක්. මේ example එකෙන් පෙන්නලා දිනවා දැන් financial year එක end වෙන්නේ 31st December. එතකොට number of shares නැත්නම් January 1st අපි මුලින්ම shares ටිකක් issue කරනවා. රුපියල ගාන. එතකොට අපි ඒ shares issue කරන්නේ ජනවාරි 1. ඒ වගේම තමයි අපි ආයෙත් shares issue එකක් කරනවා අප්‍රේල් 1. ඒතර අපි බලන්න ඕනේ මුලින්ම shares ලක්ෂයක් issue කරලා ඊට පස්සේ shares 20000ක් issue කරලා. දැන් අර time weighting factor එක ගන්න ඕනේ. time weighting factor කියලා කියන්නේ එතකොට අපි ජනවාරි 1 නිකුත් කරපු කොටස් ලක්ෂය කොච්චර කල් අපේ ව්‍යාපාරයේ තියෙනවද කොටස් ලක්ෂය විතරයි. වෙනසක් නොවි. දැන් මේකේ කියනවා අප්‍රේල් 1 ආයේ 20000ක් ඉෂුව කරනවලු. අප්‍රේල් 20 අප්‍රේල් 1 ආයේ 20000ක් ඉෂුව කරනවා කියලා කියන්නේ අපේ total number of shares 1,20,000ක් වෙනවා. එතකොට ඒ නිසා අපිට අප්‍රේල් 1 වෙනකන් තමයි ගන්න වෙන්නේ ලක්ෂයක් විදිහට දිගටම ව්‍යාපාරය ඇතුලේ තියෙනවා කියලා. එතකොට අපි ජනවාරි ඉඳන් අප්‍රේල් 1 වෙනකම් බැලුවොත් එහෙනම් මාස 3ක් තියෙනවා. එතකොට මාස 12න් මාස 3ක් ලක්ෂයක් විදිහට ව්‍යාපාරය ඇතුලේ shares ටික තියෙනවා. ඊට පස්සේ නැත්තම් අප්‍රේල් 1න් පස්සේ දෙසැම්බර් 31 වෙනකම් නැත්තම් අපේ ෆයිනෑන්ෂියල් ඉයර් එක එන්ඩ් වෙනකම් ඩේට් එකට බැලුවොත් 1,20,000ක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඉතුරු මාස 12න් මාස 9. ඒතර ටයිම් වේටිංగ్ ෆැක්ටර් එක කියලා කියන්නේ ලක්ෂ ගානේ ෂෙයාර්ස් තියෙනවලු මාස 3ක්. ඒතර අපි ලක්ෂය වැඩි කරා 3 බෙදීම 12. ඒතර අපිට 25000ක් යනවා. ඒ වගේම ෂෙයාර්ස් 1,20,000ක් වෙනවා අප්‍රේල් 1 ඉඳලා ඊට පස්සේ ඒක එන්ඩ් වෙනකම්ම තියෙනවා. ඒතර මාස 9ක් තියෙනවා 1,20,000ක් වෙලා. ඒතර අපි කරන්නේ 1,20,000 වැඩි කරනවා 9න් බෙදෙනවා 12න් 90000ක් එනවා. ඊට පස්සේ අපි එදිකේ ටෝටල් එක ගන්නවා. ඒතර ඒක තමයි අපි කියන්නේ අර weighted average number of shares. දැන් මේක තේරෙනවා. හරි. ඊළඟට මෙතන බැලුවොත් එහෙම weighted average number of shares compute කරනකොට වැදගත් වෙන date ටික බලන විදිහක් ගැන කියලා තියෙනවා. මේක මම explain කරන්න යන්නේ නැහැ. මේක කියව ගත්තාම නිකන් තේරෙනවා. උදාහරණයක් විදිහට දැන් එකක් කිව්වොත් share issued for cash. පළවෙනි එක transaction එක share issued for cash. සල්ලි වලට තමයි share issue කරන්නේ. එතකොට අපි ඒක date from which shares are included. ඒක කවද්ද අපි recognize කරගන්නේ date which cash is receivable. cash හම්බෙච්ච වෙලාවට තමයි ඒක අපි issue කරා කියලා. එතකොට අපි identify කරගන්නේ. ඒ වගේ සරල ටිකක් තියෙන ඒක කියවහම තේරෙනවා. ඊළඟ අපි කියවොත් basic EPS එකේ issue එක. එහෙම නැත්නම් basic EPS එක අපි පාවිච්චි කරාට ඒකේ issue එකක් තියෙනවා. ඒකට issue එක තමයි අපි බලුවොත් එහෙම treasury shares. දැන් treasury shares කියන එක බැලුවොත් එහෙම when number of ordinary shares outstanding for the EPS is calculated since treasury stock are no longer outstanding it should be deducted to arrive the number of ordinary shares outstanding. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කම්පැනි එකක් සාමාන්‍යයෙන් ට්‍රෙෂරි ස්ටොක් එකක් තියාගන්නේ තමන්ගේ
ටෙෂරි ස්ටොක් එකක් මිලදී ගන්න නැත්නම් බයිබැක් කරනවා ෂෙයාර් සාමාන්‍යයෙන් එයාලගේ ෂෙයාර් ප්‍රයිස් එක වැඩි කරගන්න වගේ දේවල් වලට. ඒකට එයාලා ඒ ෂෙයාර්ස් ටික පර්චේස් කරාට පස්සේ එයාලා ඒක එයාලගේ ළඟ තියාගන්න. එතකොට ඒක තවදුරටත් මාකට් එකේ නැහැ. එහෙම නැත්නම් ෂෙයාර් මාකට් එකේ විකිනෙන්නේ නැහැ. දැනට ඒක කම්පැනියේ තියෙන්නේ. එතකොට කම්පැනිය තුල කම්පැනි ෂෙයාර්ස් තියෙනකොට ඒ කම්පැනිය අවුට්ස්ටෑන්ඩින් ෂෙයාර්ස් වෙන්නේ නැහැ. ඒක ආයේ තියෙන්නේ කම්පැනි එක ඇතුළෙම. ඒ නිසා අපි ටෙෂරි ෂෙයාර්ස් කියන ඒවා ගන්නේ නැහැ මේ EPS වලට හරිනම්. මොකද ඒවට අපි ගෙවන්න ඕනෙත් නැති නිසා. හැබැයි දැන් එතකොට මෙතන බේසික් EPS එක අපි ගන්නකොට බේසික් EPS එකේදී මේක කන්සිඩර් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අපිට එක්සාම්පල් එකක් දීලා තියෙනවා December 31st end වෙනවා financial year එක number of shares in issue January 1st ලක්ෂයයි ඊට පස්සේ April 1st 20,000 ඊට පස්සේ company holding 10,000 of its own shares from beginning of the financial year. ඒ කියන්නේ එයාලා අවුරුද්ද මුල එහෙම නැත්නම් January 1st ලක්ෂයක් ඉෂුව කරාට 10000ක් එයාලා ළඟ තියාගෙන තියෙනවා. ඒතර එයාලා ඇත්තටම ඉතින් ඉෂුව කරපු වගේන් එයාලාගේ outstanding විදිහට ගිහින් තියෙන්නේ 90000ක් කියලා අපිට තේරෙන්න ඕන. ඊළඟ කියනවා profit attributable to the ordinary shareholders for the year 25,000. හරි. දැන් අපි බලමු ඊළඟට මොකද්ද ගන්න හදන විදිහ. මුලින්ම බැලුවොත් අපි weighted average number of shares හදාගත්තා. ඒතොර weighting factor එක ගත්තා ලක්ෂය ගානේ නැත්නම් 90000 ගානේ තියෙනවා මාස 3ක්. ඊට පස්සේ ඉතුරු මාස 9ෙම තියෙන්නේ 1,10,000 ගානේ. ඒතොර අපි වැර weighting factor එකට දාලා ඒක හදාගත්තා යටට එන්න ඕනේ ටික. එහෙම නැත්නම් weighted average number of shares outstanding කියන එක තමයි මුලින් හදාගෙන තියෙන්නේ. ඒක තමයි 1,50,000ක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන කෙලින්ම ප්‍රොෆිට් එක දිහා තිබ්බන්නේ 25000යි කියලා. ඒකෙන් අපි weighted average number of shares outstanding එක බෙදුවාම අපිට එනවා 0.24. ඊළඟට බැලුවොත් ආයෙත් basic EPS එකේ issues. Share held in employee benefit trust. Another common situation where a company holds its own shares arise when it operates an employee shares ownership plan for the benefit of its employees. For the purpose of calculating EPS, these outstanding shares also be excluded from the calculation of the basic EPS to the extent that they have not vested unconditionally in the employees. තර මෙතන ගත්තත් අර employee benefit trust කියන එකට ගත්ත shares තියෙනවා නම් ඔකට එතනත් treasury stock හා සමාන කතාවක්ම තමයි තියෙන්නේ. company එකේ shares company එක ඇතුලේ තියෙනවා ඉතින්. එතකොට අපිට ඒ shares ටික ගන්න බෑ. outstanding එකක් විදිහට අපි ඒක exclude කරන්න ඕනලු share outstanding එකේ. ඊළඟට change in number of share with no change in resources. එතකොට number of share change වෙනවා. හැබැයි resource change වෙන්නේ නැහැ. හරි. බලුවොත් එහෙම a weighted average number of ordinary shares outstanding during the period and for all period presented shall be adjusted for events other than the conversion of potential ordinary shares that have changed the number of ordinary shares outstanding without a corresponding change in resources. Examples say number of shares with no changes in resources. Capitalization or bonus issue. And capitalization කියන එකත් දන්නවා bonus issue කියන එකත් දන්නවා. Capitalization එකකට හරි bonus issue එකකට හරි බැලුවොත් number of shares increase වුණාට profit එකේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සල්ලි හම්බෙන්නේ නැහැ. ඒක අපි දන්නවා. Sometimes referred to as a stock dividend. හරි. stock dividend කියලාත් කියනවා. ඊළඟ දෙක ගත්තොත් නැත්නම් B එක ගත්තොත් bonus element in any other issue. For example, bonus element in a right issue to existing shareholders. අපිට right issue එකක් දෙනකොට right issue එකේ part එකක් විදිහට bonus shares ටිකකුත් දෙන්න පුළුවන්. එහෙම දෙන ඕනම bonus element එකක්
හින්දා මොකද වෙන්නේ ෂෙයාර්ස් වැඩි වෙනවා හැබැයි රිසෝසස් වෙනස් වෙන්නේ නැහැ මොකද සල්ලි ගන්නේ නැහැ ඒ වගේම තව දෙකක් තියෙනවා ෂෙයාර් ස්ප්ලිට් එකයි රිවර්ස් ස්ප්ලිට් එකයි එතකොට අපි ෂෙයාර් ස්ප්ලිට් එකක් දන්නවා රිවර්ස් ස්ප්ලිට් එකක් දන්නවා ෂෙයාර් ස්ප්ලිට් එක කියලා කියන්නේ ෂෙයාර් එක ෂෙයාර් එකක් එකට වැඩි ගානකට බෙදනවා එතකොට මොකද වෙන්නේ ෂෙයාර් එකක ප්‍රයිස් එක අඩු වෙනවා හැබැයි සල්ලි එන්නේ නැහැ කම්පැනි එකට එහෙම නැත්නම් ප්‍රොෆිට් එක වෙනසක් වෙන්නේ නැහැ එතකොට අපි රිවර්ස් ෂෙයාර් ස්ප්ලිට් කියලා කිව්වොත් රිවර්ස් ෂෙයාර් ස්ප්ලිට් කියන්නේ බෙදලා තියෙන එකක් ආයේ එකක් කරනවා එතකොට එහෙම කරා කම්පැනියගේ තියෙන රිසෝසස් වල වෙනසක් වෙන්නේ නැහැ ඒකයි මෙතන හයිලයිට් කරලා තියෙන්නේ ෂෙයාර්ස් ඉන්ක්‍රීස් වුණාට රිසෝසස් වෙනස් වෙන්නේ නැත ඊළඟට තව එක්සාම්පල් එකක් දීලා තියෙනවා ඉතින් අපි ඒක බලුවොත් April 1st the company made a bonus issue of one ordinary share for every 4 shares held හැම ෂෙයාර්ස් හතරකටම එක ෂෙයාර් එකක් බෝනස් ඉෂුව එකක් කරනවලු ෆයිනෑන්සියල් year end 31st December ලාස්ට් ඉයර් EPS එකත් අපිට ඔන්න දීලා තියෙනවා 720යිලු number of shares in issue before the bonus issued ඒ කියන්නේ බෝනස් ඉෂුව එක කරන්න කලින් ෂෙයාර්ස් කීයක් තිබ්බද ඉෂුව කරපුවා ලක්ෂයක් තිබිලා තියෙනවා profit for the year ending 31st December 30,000 compute basic EPS for the current period is there any impact on previous year EPS reported if yes what is the impact හරි මුලින්ම අපි කම්පියුට් කරලෙමු EPS එක ඊට පස්සේ දෙවෙනි එක බලමු හරි දැන් බලුවොත් EPS එක කම්පියුට් කරන එක ඒක තමයි උඩ පෙන්නලා තියෙන්නේ ඒතර අපි ගත්තොත් එහෙම අපිට මුලින් බලන්න ඕනේ බෝනස් ඉෂුව එකට ෂෙයාර්ස් කීයක් ඉෂුව කරනවද කියලා අපේ දැන් ව්‍යාපාරේ ලක්ෂයක් ඉෂුව කරපුවා තියෙනවා අවුට්ස්ටෑන්ඩින් එකක් අපි හැම ෂෙයාර්ස් හතරකටම එකක් ගාන ඉෂුව කරනවා ඒ කියන්නේ අපේ ෂෙයාර්ස් ලක්ෂයක් කියන්නේ 25000ක් අපි අලුතෙන් බෝනස් ෂෙයාර් ඉෂුව එකක් කරනවා එතකොට අපි බෝනස් ෂෙයාර් ඉෂුව එකක් කරාම 25000ක් ෂෙයාර්ස් අපිට සම්පූර්ණ අපේ අවුට්ස්ටෑන්ඩින් ෂෙයාර්ස් ගාන 1,25,000ක් වෙනවා හරි එතකොට අපේ ප්‍රොෆිට් එකත් අපිට දීලා තිබ්බා 30000 කියලා. ඒතර අපි 30000 1,25,000 නැත්නම් අපේ අවුට්ස්ටෑන්ඩින් ෂෙයාර්ස් වලින් බෙදුවට පස්සේ අපිට එනවා 724යි කියලා. එතකොට මේක තමයි අපි EPS එක වෙන්නේ. බෝනස් ඉෂුව එකෙන් පස්සේ. එතකොට අපෙන් දෙවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බා is there any impact on previous year EPS reported if yes what is the impact? එතකොට මෙතන මේ අහලා තියෙන්නේ අපි දැන් මේ තියෙන ෂෙයාර්ස් නැත්නම් බෝනස් ඉෂුව එකෙන් පස්සේ ටෝටල් ෂෙයාර්ස් 1,25,000ක් වෙනවා 25,000ක් වැඩි වෙලා තියෙනවා ෂෙයාර්ස් කලින් අපේ EPS එක ප්‍රීවියස් ඉයර් එකේ EPS එක හදලා තියෙන ෂෙයාර්ස් ලක්ෂයකට එතකොට අපි 1,25,000ටම ෂෙයාර්ස් වලට අපි EPS හැදුවොත් කොහොමද EPS එක එන්නේ කියන එක තමයි මෙතනින් මෙයාලා අහන්නේ. එතකොට අපි මුලින්ම හොයාගන්න ඕනේ ගිය අවුරුද්දේ කීයද ප්‍රොෆිට් එක කියලා. මොකද ගිය අවුරුද්දේ ප්‍රොෆිට් එක අපිට දීලා නැහැ previous year එකේ profit එක. previous year එකේ profit එක අපි හදා ගන්නවා. EPS ඇවිත් තියෙනවා අපිට 720. ගිය අවුරුද්දේ මුල වෙන අවසාන වෙනකොට අපිට shares ලක්ෂයක් තිබ්බා. ඒතකොට 720 ලක්ෂයෙන් වැඩි කරාම රුපියල් 20000ක් කියලා එනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ එන 20000 නැත්නම් අපි හොයාගත්ත විදිහට previous year එකේ ආපු profit එක මේ අවුරුද්දේ ending shares වලින් බෙදනවා. එතකොට 20000 බෙදෙනවා 1,25,000යි 717ක් වෙනවා. එතකොට අපේ කලින් කැල්කුලේටඩ් කරපු නැත්නම් ප්‍රීවියස් ඉයර් එකේ තිබ්බ EPS 720ක් තියෙනවා. හැබැයි අපි අලුත් ෂෙයාර් ප්‍රොපෝෂන් එකට ඒක කැල්කුලේට් කරාම ඒක 717ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඊළඟට තව එක්සාම්පල් එකක් දීලා තියෙනවා. entity issue of bonus shares impact on number of shares. Company had 400,000 ordinary shares outstanding for many years until 31st July 2011. On 1st August 2011, company made a bonus issue of a one ordinary share for every 4 shares held. හරි. එතනත් උඩ අපි කරන්නේ මොකද්ද? බෝනස් ඉෂුව එකක්. ඒතර අපිට ගිය අවුරුද්දේ net profit after tax එකක් දීලා තියෙනවා
මේ අවුරුද්දේ net profit after tax එකත් දීලා තියෙනවා. අපි මුලින් අහන්නේ how should management calculate EPS for 2011. එතකොට 2011ට මුලින් අහනවා. ඊට පස්සේ බලනවා අපිට කියනවා 2010 earning per share එකටත් මේ bonus shares වලින් පස්සේ ආපු shares ගන්නට දාලා EPS එක හැදුවොත් මොන හරි වෙනසක් වෙනවද කියලා. අපි කලින් කරපු විදිහම තමයි. අපිට මෙතන bonus share issue එකේ හතරකට එකක් ඉෂුව කරනවලු ලක්ෂ 4ක් shares තියෙනවා කියන්නේ ලක්ෂයක් ඉෂුව කරනවා shares. හරි. ඒතර ඔන්න අපි කැල්කියුලේෂන් එක බලුවොත් එහෙම සම්පූර්ණ අපේ shares එතකොට ලක්ෂ 5ක් වෙනවා. එතකොට අපිට 2011 නේ මුලින් අහලා තිබ්බේ. 2011 earning per share ගත්තොත් එතකොට අපිට මෙතන මේ ගානේ උඩින් කියලා තියෙනවා management should treat the bonus issue as if it had occurred prior to the 1st of January 2010, the earliest period present. එතකොට මෙතනදී අපේ කියනවා මේ බෝනස් ඉෂුව එක 2010 ජනවාරියට කලින් කරා නම් තමයි මෙහෙම එන්නේ. ඒතර අපි බැලුවොත් එහෙම අපිට 2010 ප්‍රොෆිට් එක තියෙනවා 3200ක් ඇවිල්ලා ඒක අපි ලක්ෂ 5න් බෙදනවා. ඒතර අපිට 640ක් එනවා. ඒ වගේම 2011 එක ගත්තොත් 2011 ප්‍රොෆිට් එක තියෙන්නේ 1040 ඒක ලක්ෂ 5න් බෙදනවා. ඒතර අපිට 2207.8ක් එනවා. හරි. ඊළඟට බැලුවොත් අපි රයිට් ඉෂුව එකකින් මොකක් දෙවෙනි ඉම්පැක්ට් එක කියන එක රයිට් ටිෂුව එක කියන එක සාමාන්‍යයෙන් ඔක්කොම දන්නවා. රයිට් ටිෂුව එකදී අපි සාමාන්‍යයෙන් රයිට් ටිෂුව ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්නේ ෂෙයා එකේ ෆෙයා වැලියු එකට අඩුවෙන් කියලා දන්නවා කට්ටිය. එතකොට the calculation of EPS should consider the bonus element when calculating the number of ordinary shares outstanding prior to the issue. The following example illustrate how an entity should calculate the basic EPF when a right issue with a bonus element is issued during the period. හරි. එතකොට මෙතනදී අපිට example එක දීලා තියෙනවා. example එක බලලා බලමු තේරෙනවද කියලා. The company makes right issue. Right issue term එක දීලා තියෙන්නේ for each 5 shares. Exercise price එක රුපියල් 100යි. March 31st 2011 March 31st තමයි අවසාන දවස. Outstanding shares දීලා තියෙනවා prior to the right issue ලක්ෂ 25000යි. ඉතින් අපි එකෙන් පහෙන් එකක් බලුවොත් අපිට මේ කියන්න පුළුවන් කීයක්ද right issue එක කියලා. fair value එක දීලා තියෙනවා shares වල 31st March 2011 වලට 172යිලු. ඒ වගේම right issue was fully taken up the හරි. ඒතරම් අපි shares ගන්නත් මේක හදලම පෙන්නලා දීලා තියෙනවා. ප්‍රොෆිට් එක දීලා තියෙනවා 2010 සහ 2011 පෙන් අහනවා management calculate earning per share. දැන් අපි හරි. එතකොට අපිට මෙතනදී EPS හදනකොට අපිට ස්ටෙප්ස් 4ක් පාවිච්චි කරන්න කියලා කියනවා. Management should perform the calculation of EPS in 4 steps. එතකොට steps 4 බැලුවොත් calculate the theoretical extract value per share. මුලින්ම theoretical extract value එක හොයන්නලු. ඊළඟට කියලා තියෙනවා calculate the
adjustment factor to reflect the bonus element of the right issue. ඊළඟට calculate කරන්න කියනවා adjustment factor කියන එකක්. ඊට පස්සේ කියනවා use the adjustment factor to determine the number of shares to be used in the calculation of EPS for the period prior to 31st March 2011 and calculate EPS. හරි. ඒගොල්ලෝ ස්ටෙප් හතරක් කිව්වා. මුලින්ම extract theoretical extract value එක හොයන්නලු. පස්සේ adjustment factor එක ගන්නලු. ඊට පස්සේ adjustment factor එක යොදාගෙන අපිට හොයාගන්න number of shares. ඒ EPS එකට use කරපු number of shares හොයාගන්නලු. ඊට පස්සේ ඒකේ EPS එක හදන්නලු. එතකොට අපි calculation එක බලුවොත් එහෙම step 1 එක තියෙන අපිට theoretical extract value එක හොයන්න එක. theoretical extract value එක හොයන්න විතරක් පාවිච්චි කරනවා formula එක fair value of all outstanding shares plus total amount received from exercise of rights divided by number of shares outstanding prior to the exercise plus number of shares issued in the exercise. එතකොට අපි දන්නවා fair value එක කියලා කියන්නේ market price එක ගන්න ඕනේ. ඒතර market price එක අපිට දීලා තිබ්බ 172යි කියලා outstanding shares වල. ඒතර 172 6,25,000න් වැඩි කරලා ගන්නවා අපි fair value of the all outstanding shares prior to the right issue. හරි. දැන් ඊළඟට අපි ගන්නවා total amount received from exercise of the right. එතකොට අපි කිව්වා exercise price එක 100යි. අපි right issue එකේදී share කරන්න යන shares 1,25,000යි. එතකොට අපිට එනවා total amount received from exercise of right. ඊළඟට ගත්තොත් denominator එකේ number of shares outstanding prior to the exercise. අපි දන්න 6,25,000යි තිබ්බේ. issue එකෙන් exercise කරනවා shares 1,25,000. මොන දැන් අපිට එනවා theoretical exercise price එක 160ක් කියලා. එතකොට අපි ඊළඟට ගන්නවා adjustment factor එක. ඒතර adjustment factor එක අපි calculate කරගන්නේ fair value per share prior to the exercise of right divided by theoretical exercise value per share. එතකොට අපි fair value එක අපිට market price එක දීලා තිබ්බ ගාන 172යි කියලා theoretical exercise price එක අපි හොයාගත්ත 160යි කියලා 172 160න් බෙදනවා. එතකොට ඒක ඇරිෂන් 0.75ක් අපිට එනවා adjustment factor එක. ඊළඟට අපිට කරන්න තියෙන්නේ step 3 එක. ඉතින් අපි step 3 එක බලුවොත් step 3 එකේදී අපි adjustment factor එක use කරලා shares ගාන හොයාගන්නයි හදන්නේ. එතකොට දැන් අපි බලුවොත් 2010 12 31ට shares කීයක්ද තියෙන්නේ කියලා බලුවොත් එහෙනම් අපිට ඒක හදා ගන්න පුළුවන් 6,25,000. එහෙම නැත්නම් අපේ තියෙන outstanding shares ගාන වැඩි කරනවා adjustment factor එකෙන්. එතකොට එනවා 6,71,875යි කියලා. ඒ වගේම තමයි 2011 12 shares කොච්චර තියෙනවද කියලා හොයන්න ගියොත් අපි adjustment shares calculate කරන්න ගියොත් ඒක ගන්න වෙන්නේ එතකොට අපිට අපි දැන් මේක share issue කරන්නේ right of එක කරනවා March 31st. එතන March 31st තමයි issue එක කරන්නේ. එතන අපි බැලුවොත් එහෙම 6,25,000 ගානේ අර adjustment factor එකෙන් වැඩි කරලා බැලුවොත් අපි 6,25,000 ගානේ අපේ ව්‍යාපාරය තුළ ඒ shares ගාන තියෙන්නේ මාස 3යි. මොකද මාර්ච් 31 මාර්තු 31 අපි share issue එක කරන නිසා එතකොට අපි ළඟ තියෙන එක මාස 3යි 6,25,000 ගන්න. එතකොට අපි ඒක 6,25,000 වැඩි කිරීම adjustment factor එක වැඩි කරා time waiting factor එක. ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා අපි total shares එතකොට අපි ළඟ right issue එකෙන් පස්සේ තියෙනවා 7,50,000ක්. 6,25,000ට අපි issue කරන shares ගාන 1,25,000 එකතු වෙනවා. එතකොට අපි 1,25,000 එකතු කරගත්තට පස්සේ 7,50,000යි
ඒක මාස 9ක් පුරාවට ව්‍යාපාරය ඇතුලේ තියෙනවා. එතකොට අපිට ටෝටල් ෂෙයාර්ස් ගාන ගන්න පුළුවන්. එතකොට ඊළඟට අපිට තියෙන එතකොට EPS එක කැල්කියුලේට් කරගන්න. එතකොට EPS එක කැල්කියුලේට් කරනකොට අපිට ප්‍රොෆිට් එක දීලා තියෙනවා. ඒක කිලිම 6,17,875න් බෙදෙනවා 2010 12 31ට නම්. මොකද ඒක තමයි අපිට රෙජිස්ට්‍රේෂන් ෆැක්ට් එක පාවිච්චි කරලා අපු ෂෙයාර්ස් ගන්න අවසාන දිනේට. එතකොට අපිට 14,788ක් එනවා. අපි 2011 12 31 දිනට බැලුවොත් EPS එක. එතකොට අපිට දීලා තියෙනවා ප්‍රොෆිට් එක. ඒක 7,30,460ට 770න් බෙදුවොත් මොකද ඒක තමයි අපිට හම්බෙන ෂෙයාර්ස් ගන්න. අපේ රෙජිස්ට්‍රේෂන් ෆැක්ට් එකත් එක්ක දාලා හදලා ගත්තට පස්සේ එතකොට අපිට 16,000 මේ 16,7 43ක් හම්බෙනවා EPS එක. හරි ඊළඟට අපිට තියෙන ඩයිලූටඩ් DPS අපි ඒක ඊළඟ එකෙන් බලමු.